අලි සබ්‍රි අධිකරණ අමාත්‍යතුමා. ගරු කතානායකතුමනි 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ව්‍යවස්ථා කෙටුම්පත අපි ගැසට් පත්‍රයේ පළ කරනු ලැබුවා. ඒ පළ කරනු ලැබුවේ ගරු කතානායකතුමනි අපි ජනාධිපතිවරණයට යන අවස්ථාවේදී සහ මහා මැතිවරණයට යන අවස්ථාවේදී පැහැදිලිව ප්‍රකාශ කර සිටියා 19 වන ව්‍යවස්ථාව ඉවත් කරලා මේ රටේ ජනාධිපතිවරයා සතුව තිබෙන සහ මේ රටේ විධායකයේ සම්පූර්ණ බලතල ජනාධිපතිවරයාට සහ කැබිනට් මණ්ඩලයට යලි ලබා දෙනවා කියන එක. ඒ අනුව තමයි අපි එම නීත්‍යානුකූල ලෙස නීති හදන ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය තමයි කැබිනට් මණ්ඩලය විසින් එම පනත් කෙටුම්පත අනුමත කරාට පස්සේ ඒක ඉදිරිපත් කරනවා ගැසට් කිරීම සඳහා. ගැසට් කරලා ජනතාවට මාස දෙක කාලයක් සති දෙක කාලයක් ලබා දෙනවා. ඒ කාලය ලබා දුන්නට පස්සේ ජනතාවට පුළුවන් උන්ගේ අදහස් ඉදිරිපත් කරන්න. ඊට පස්සේ ඒ කාට හරි පුළුවන් උසාවි යන්න. උසාවි ගිහිල්ලා 39 දෙනෙක් උසාවි ගියා. ඉන්න අනතුරුව අද වනකොට උසාවියෙන් තමුන්ගේ ක්‍රියාපටිපාටි ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අනුව අද වනකොට අපි ඉදිරිපත් කරලා තියෙනවා පදක් කෙටුම්පත. ඒ කෙටුම්පත සඳහා විශේෂයෙන්ම මහජනතාවගේ සහ විවිධ පාර්ශවන්ගේ අදහස් අරගෙන ශ්‍රේෂ්ඨාධිකරණයේ ඩිටර්මිනේෂන් එකට එහා ගිය විශේෂ යෝජනා රාශියක් ගෙනලා තිබෙනවා. අපි ඔබතුමාගේ අවධානයට ඉදිරිපත් කරනවා මුලින්ම ඉදිරිපත් කරන ලද පළාත් කෙටුම්පතට සංශෝධන ගරු නීතිපතිතුමා මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කළා. ඒ සියලුම යෝජනා අපි කෙටුම්පත් අවස්ථාවේදී නැවත ඉදිරිපත් කරනවා. ඒ සම්බන්ධයෙන් අද දිනයක බෙදා දීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ හා සමානවම 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුව ඊයේ දින ඔබතුමා විසින් ලබා දුන්නා. ඒ අනුව පැහැදිලිවම කියලා තියෙනවා කරුණු 4කට යටත්ව අනිකුත් සියලු දේවල් උනෙන් දෙක බහුතරයකින් ඉදිරිපත් කරන්න පුළුවන් කියලා. ඒ අනුව අපි කටයුතු කරලා තියෙනවා විශේෂයෙන්ම 3 වන වගන්තිය සහ 5 වන වගන්තිය සම්බන්ධයෙන් දැනටමත් අපි කමිටුව අවස්ථාවේදී යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. ඒ යෝජනාවලට අනුව ජනාධිපතිතුමාගේ බලතලවලට සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය වටපිටාව සලසා දීම කියන එක අපි ඇතුළත් කරලා තියෙනවා. 5 වන වගන්තියට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කරලා තියෙනවා ජනාධිපතිවරයාගේ ධූරය ඇතුළත එතුමා විසින් ගන්න ලබන යම් ක්‍රියාපටිපාටීන් පිළිබඳව අධිකරණයට යාමට හැකි කියන ඒ කොටස තියාගන්නයි කියලා. ඒ අනුව අපි සංශෝධනයක් ගෙනල්ලා ඒ සඳහා තියෙන බලතල ඒ විදිහටම පුරවැසියාට ලබා දෙනවා. ඊට පස්සේ පාර්ලිමේන්තුව විසිරුවීම සඳහා අවුරුද්දක කාලයක් තිබුණේ 19ට පෙර. ඒ කාලය 19න් අවුරුදු 4මාරකට වෙන් කරලා තිබුණා. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය යෝජනා කරන අවුරුදු 2මාරකට තියන්නේ කියලා අපි ඒ යෝජනාව ශ්‍රේෂ්ඨාධිකරණය ඊට පෙරම ලබා දීලා තිබුණා. ඒ අනුව අපි ජනතාවට කන් දීලා ඒ අවශ්‍ය දේවල් අවශ්‍ය පරිදි සංශෝධනය කරලා තියෙනවා. ඊට පස්සේ 22 වන වගන්තිය අනුව ප්‍රකාශ කරලා තියෙනවා මැතිවරණ අවස්ථාවකදී මැතිවරණ කොමසාරිස්වරයා විසින් නියම කරනු ලබන යම් නියමයන් ඒ විදියටම ක්‍රියාත්මක කිරීමට රජයට අයත් ජනමාධ්‍ය ආයතන බැඳිලා තියෙනවා කියලා. ඒ සම්බන්ධයෙන් උත් ඒ ආකාරයෙන්ම පවත්වගෙන යන්න අපි බැඳිලා ඉන්නවා. ඒ අනුව ජනමත විචාරණයකට යාමට අවශ්‍ය කරුණු දෙකයි අපිට කරන්න බැරි කියලා තියෙන්නේ. ඒ දෙක නිසි පරිදි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව සංශෝධනය කරලා නීත්‍යානුකූල ලෙස පනත් කෙටුම්පතක් එහෙම නැත්නම් ව්‍යවස්ථා සංශෝධනයක් ඉටු කළ ගත්තේ උත්තේ කෙසේද? ඒ ආකාරයට කටයුතු කිරීමට රජයක් වශයෙන් අපි කටයුතු කරනවා කියන එක මම ගරු කතානායකතුමා ඉදිරියට ප්‍රකාශ කළ දෙන්නවා. ඒ අරුණම ශ්‍රේෂ්ඨාධිකරණය පවා කියලා තියෙනවා හදිසි පනත් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැහැ. එය ඔය කියන ආකාරයට බිල්ලෙක් නෙවෙයි. ඒ හදිසි පනත් සම්බන්ධයෙන් නිකන් පනත් ගේන්න බෑ. ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරලා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විවසලා විතරයි ඒ පනත් ගේන්නට ඕන. එහෙම කිව්වත් මේ රටේ පැය 24 හෝ දවස් 3ක් කාලයක් ඇතුළත ඒ අනුව ඒ සම්බන්ධයෙන් සලකා බලලා
අපි මහජනතාවගේ හඳට කන්දීලා ඒ සම්පූර්ණ දේ ඉවත් කරගෙන හදිසි පනත් සීමා කරලා තියෙනවා හදිසි ආපදා තත්ත්වයකදී සහ ජාතික ආරක්ෂාව ඉදිරියෙන් සම්බන්ධයෙන් විතරක් ගේන්න. ඒක අපිට ශ්‍රේෂ්ඨාධිකරණය කරන්න පුළුවන් කියලා තියෙද්දි ජනතාව හඳට අපි කන් දීලා තියෙනවා ගරු කතානායකතුමනි. ඒ හා සමානවම තවත් ඉතා වැදගත් කරුණක් තියෙනවා. ඒ තමයි විශාල යෝජනාවක් කරා විගණනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉතා පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා විගණනය සම්බන්ධයෙන් එහෙම බය වෙන්න දෙයක් නැහැ විගණක පනතේ ඒ ප්‍රතිපාදනයේ විදියටම තියෙනවා කියලා. නමුත් ඒ අවශ්‍ය සංශෝධන අපි නැවතත් කරලා අර 19 තිබුණු ප්‍රතිපාදන ඒ විදියටම විගණනය සම්බන්ධයෙන් යලි ස්ථාපිත කරලා තියෙනවා. ඊට පස්සේ ගරු කතානායකතුමනි ඒ හා සමානවම දැන් මේගොල්ලෝ විශාල වශයෙන් විවේචනය කර පාර්ලිමේන්තුවේ මන්ත්‍රී දූර සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ ප්‍රමාණය සම්බන්ධයෙන් අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැහැ කියලා ප්‍රකාශ කරලා තිබුණත් මහජන හඬට කන් දීලා නැවත වතාවක් කැබිනට් මණ්ඩලයේ 30කටත් කැබිනට් නොවන මන්ත්‍රීවරුන් 40කටත් සීමා කරන්නත් අපි යෝජනා කරලා තියෙනවා. ඒ අනුව මේ සියලු යෝජනා ජනතාවට අවශ්‍ය විදියට අපි කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ගරු කතානායකතුමනි මේ අලුතින් බිල් එක්ම වන්නට පටන් ගත්තට ඇත්ත වශයෙන්ම මේ රටේ ගරු කතානායකතුමනි 1978 ව්‍යවස්ථාව මේ රටට ගෙනාවේ වෙන කවුරුවක්වත් නෙවෙයි. ඔව් ෆකීම් මෙමුතුමා. ගරු අමත්තුමනි ඔබතුමන් ඉතාම පැහැදිලිව විග්‍රහය කළා ඔබතුමන් මෙන් දැන් අනුගමනය කරන යන මේ ක්‍රියාපටිපාටිය. ඒ අගය කරන අතර අපට පුවත්පත් වලින් දැනගන්නට ලැබී තිබෙනවා මුල් කැටුම්පතේ නොතිබුණු සමහර කරුණු සංශෝධන ලෙස ඉදිරිපත් කිරීමට රජය යෝජනා කරනවායි කියලා. දැන් එහෙම මොකුත් නැද්ද? එහෙම කිසිවක් නැහැ. මම ඔබතුමාගේ අවධානය දෙන්න. මම ඔබතුමාගේ අද ලබා දෙනවා ඔබතුමන්ලාට අපි යෝජනා කරන කමිටු අවස්ථාවේ තියෙන යෝජනා මොනවාද කියන එක පිළිබඳව. ඒ සියල්ලක්ම ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දීලා තියෙනවා. ඔබතුමාට පේනවා ඇති ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ඊයේ ඔබතුමාට ලබා දුන්නා. ඒ ශ්‍රේෂ්ඨාධිකරණයේ විශේෂයෙන්ම හඳුනාගෙන තියෙනවා ශ්‍රේෂ්ඨ කීයකටද මේක සම්බන්ධ කියලා. ඒ ශ්‍රේෂ්ඨ වලට අනුකූල අනනුකූල කිසිවක් අපි ඉදිරිපත් කරන්නේ නැහැ. හැබැයි ඔබතුමන්ලාගේ ආණ්ඩුවේ ඉදිරිපත් කළා. මෙහෙමයි. අපි දැක්ක පුවත්පත් වලින් මගේ කතාවේ වෙලාව මුල් කෙටුම්පතේ නොතිබ ඒකට පිළිතුරු දුන්නනේ ඔබතුමාට. ඔව් කතාවෙන් පස්සේ අහන්න මම උත්තර දෙන්නම්. මගේ කතාව කරගෙන ගියාට පස්සේ මම පිළිතුරු දෙන්නම්. ඒකේ පිළිතුරු දුන්නනේ ඇමතුමා. ඔබතුමාගේ ප්‍රශ්නෙට පිළිතුරු ලැබුණා. එතුමා සහතික කළා කිව්වා එහෙම එකක් ගේන්නේ නැහැ කියලා. ඒ ඇති. ඔව් හර්ෂඩි සිල්වන්තුමා. මගේ ගරු කතානායකතුමා ගරු අධිකරණ ඇමතිතුමා පැහැදිලි කරනකොට කිව්වා උසාවියෙන් දීපු තීන්දුව අනුව පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සම්බන්ධයෙන් අවුරුදු 4.5 2.5 කරනවා කියලා. කරුණාකරලා ගරු ඇමතුමා මට විනාඩි 2ක් දෙන්න. කතාවේදී කරන්න මගේ කතාව කරලා දෙන්නකෝ. නෑ පොයින්ට් ඔෆ් ඕඩර්. පොයින්ට් ඔෆ් ඕඩර්. කියන්න. පොයින්ට් ඔෆ් ඕඩර්. ඔව්. හරි පැහැදිලි කිරීමක් මෙතන අවශ්‍යමයි. ලේසි. ඒ කියන්නේ 19 වෙනි ව්‍යවස්ථාවේ තියෙන අපි මේක පැත්තකින් තියලා මේ ලොජික් එක කතා කරමු. 19 වෙනි ව්‍යවස්ථාවේ තියෙන ගරු ඇමතුමා කිසි විදියකට පාර්ලිමේන්තුව අවුරුදු 4.5ක් යනකම් විසිරවන්න බෑ කියලා. දැන් අපිට ඒත්තු ගන්නන දේ තමයි ඒ 4.5ක් නෙවෙයි 2.5ක් වෙනකම් අඩු කරා කියලා. ඔව්. නමුත් ගරු ඇමතිතුමනි ඔබතුමාගේ 20 වෙනි සංශෝධනයේ තියෙන මෙන්න මෙහෙම දෙයක්. පාර්ලිමේන්තුවේ විසර්ජන පනත දෙපාරක් පරදුනොත් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරුවා හරින්න පොඩක් ඉන්නකෝ කරුණාකරලා අහගෙන ඉන්නකෝ ඔබතුමාගේ කතාවේදී කියන්නේ ඒක ඊට පස්සේ ජනාධිපතිතුමාට පොඩ්ඩක් ඉන්න මේක පැහැදිලි කරගන්න ගරු මන්ත්‍රීතුමා හරි පොඩ ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ කතාවේදී ඔබතුමා කියන්න ඊට පස්සේ මම පිළිතුරු දෙන්නම්. එතකොට ගරු කතානායකතුමා මේක කියනවා පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසිරුවා හැරියොත් පමණයි ඊළඟ පාර්ලිමේන්තුව විසිරවන්න බැරි අවුරුදු 2.5ක් ඔබතුමා කිව්වා. ඔව් අලි සබ්රි ඇමතුමා උත්තර දෙන්න.
ගරු මන්ත්‍රීතුමා මම සභ්‍ය ඇමතුමා කතා කරන්න. ගරු මන්ත්‍රීතුමා මම ඔබතුමාට යෝජනා කරන්නේ නෑ පොඩ ඉන්න ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ අවස්ථාවේදී ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ අවස්ථාවේදී ඔබතුමා කතා කරන්න ඒ සියලු දේවල් සටහන් කරගෙන අපි පිළිතුරු කකාවේදී ප්‍රකාශ කරන්න ඡන්දෙට පෙර කරුණා කරලා ඒක එහෙම එකක් වෙන්නේ නෑ අවුරුදු දෙකමාර වෙනකන් යනවා ගරු ඔබතුමා කතාවේදී ඔක් ගන්න. You want to disturb him? You want to disturb him? Yeah, you take Ali. ගරු කතානායකතුමා එතකොට අපි අහන්නේ සරල ප්‍රශ්නයක්. ඒ කියන්නේ සභාව ඔබතුමාගේ ප්‍රශ්නේ කියන්නේ දැන් ඔය දීලා තියෙන්නේ අවුරුදු 5ක් මේ පාර්ලිමේන්තුව ගියොත් අවුරුදු 5ක් පාර්ලිමේන්තුව ගියොත් ඒ කියන්නේ ජනාධිපතිවරයා විසින් කලින් විසිරුවේ නැත්තම් ඊළඟ පාර්ලිමේන්තුව මේ කියන ඉක්බිති පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාට ඕනෑම වෙලාවක විසිරුවා හරින්න පුළුවන් කියලා. එතකොට ඒකයි හරිද? ඒකයි 19 අවුරුදු 4මාර ඔබතුමාගේ කතාවේදී කියන්නේ. ඔබතුමාගේ කතාවේදී ගන්න. ඔබතුමා කතා කරනවනේ. ඔබතුමා කතා කරනවනේ. ඒක සභ්‍ය ඇමතුමාට බාධා කරන්න එපා. එතුමාට බාධා කරන්න එපා. එතුමාට ආයි කියන පිළිතුරු කතා. ගරු කතානායකතුමනි ඔබතුමා වගේ කෙනෙක් කොහොම කරන එක වැරදි. පැහැදිලිවම එතුමාට කතා කරන්න අරින්න. අපේ රටේ විධායක ජනාධිපති ක්‍රමයට අනුව ව්‍යවස්ථාවේ 4 ව්‍යවස්ථාවේ ප්‍රකාශිතවම සඳහන් කරලා තියෙනවා. මම ඔබතුමාට උත්තර දෙන්නම් ඔබතුමා කතාවෙන් පස්සේ. රටේ ආරක්ෂාව ඇතුළුව ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරාපත් කරන ලබන ජනරජයේ ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කළ යුත්තේ කියන එක පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. එසේ සඳහන් කරලා තියෙනවා නම් ගරු කතානායකතුමනි ඒ ආකාරයට විය යුතුයි. එහෙම නැත්නම් කොහොමද මේ රට පාලනය කරන්න කියන එක පිළිබඳව විශේෂයෙන්ම 1978 ව්‍යවස්ථාව මේ විපක්ෂයේ ඉන්න අය තමයි ඉදිරිපත් කරේ. ඔවුන්ගේ වෙන කවුරුවක් ඇත්ත ඉදිරිපත් කරපු දෙයක් නෙවෙයි. 1978 විධායක ව්‍යවස්ථාව ඉදිරිපත් කරාට පස්සේ 17 වන ව්‍යවස්ථාව ඉදිරිපත් කරා 18 වන ගරු ඇමතුමා ඔබතුමාගෙන් පොඩි දැනගන්න. දැන් අපි මේසේ උඩ තියෙනවා 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ සංශෝධන දැන් මේසේ උඩ තිබෙනවා. මේ සංශෝධන වලට අමතරව වෙනස් සංශෝධන ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවද? මේ දැන් අපි වෙත ලබා දී ලේඛනයක් තිබෙනවා. මේ අවස්ථාවේදී මම රජය නියෝජනය කරමින් අධිකරණ ඇමතිවරයා වශයෙන් කිසිවක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔයිට ඇරුණාම නමුත් අපි දෙවනවර කියවීමේදී වෙනත් දේවල් පෞද්ගලිකව ඔබතුමාලාගෙන් එනවද මම දන්නේ. මේ ඉදිරිපත් කර තිබෙන සංශෝධන වලට අමතරව රජයේ වශයෙන් වෙන කිසි සංශෝධනයක් අමාත්‍යම ඒකට මේ සංශෝධන සම්පූර්ණයෙන්ම ඉදිරිපත් කරලා තිබෙන එක. අද ලබා දීලා තියෙන එක සම්පූර්ණයෙන් ඉදිරිපත් කරලා තියෙන එක ලීගල් ඩ්‍රාෆ්ට්මන් මාර්ගයෙන් අපි ඉදිරිපත් කරලා තියෙනවා. හරි බොහොම ස්තුතියි ඇමතුමා. ඒ අනුව ඉතාමත්ම පැහැදිලි ගරු කතානායකතුමනි 1978 ව්‍යවස්ථාව තමයි සාන්ද්‍රණයෙන් වැඩිම ව්‍යවස්ථාව. 17 වන ව්‍යවස්ථාව ගෙනල්ලා ඒ බලය අගමැතිතුමාට ගන්න උත්සාහ කරා. 18 වන ව්‍යවස්ථාවෙන් කරේ 17 ව්‍යවස්ථාවෙන් ලබාගත්ත ඒ බලය නැවත ජනාධිපතිවරයාට ලබා දීම. 19 වන ව්‍යවස්ථාවෙන් නැවත කරේ ඒ 18 වන ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට ලබා දීලා තිබුණු ඒ බලය යලිත් වතාවක් අගමැතිතුමාට අරගන්න. ඒ අනුව සාන්ද්‍රණය අතින් බැලුවම ගරු කතානායකතුමනි 1978 ව්‍යවස්ථාව තමයි වඩා බලගතුම ව්‍යවස්ථාව. ඊට වඩා අඩු බලයක් තමයි 20න් පස්සෙත් ජනාධිපතිවරයාට හම්බ වෙන්නේ. ඒ හින්දා මේ නැති බලයක් ආරෝපණය වෙන්නේ නැහැ. ජනාධිපතිවරයාට ජනතාව විසින් ලබා දීපු බලය තමයි යලිත් ලබා දීම සඳහා අපි උත්සාහ කරන්නේ. ඇත්ත වශයෙන්ම 17 වන ව්‍යවස්ථාව ගෙනාවේ ජනතාව වෙනුවෙන්ද? 19 වන ව්‍යවස්ථාව ගෙනාවේ ජනතාව වෙනුවෙන්ද? නෑ. 17 වන ව්‍යවස්ථාව ගෙනාපු වෙලාවෙත් 19 වන ව්‍යවස්ථාව ගෙනාපු වෙලාවෙත් එක පුද්ගලයෙක් හිටියා අගමැතිවරයා හැටියට. ඒ වෙන කවුරුවක්වත් නෙවෙයි. එතුමන්ලාගේ නායකයා හිටපු රනිල් වික්‍රමසිංහ මහත්තයා. ඒ මහත්මයාට මේ රටේ ජනාධිපතිවරයෙක් වශයෙන් තේරුවාපත් කරගන්න බැරි හින්දා දෙවතාවක්ම පැරදුණු හින්දා ජනාධිපතිවරයාගේ බලය කුමන්ත්‍රණයකින් ලබා ගැනීම සඳහා තමයි 17 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ. ඒක තමයි ඇත්ත. ඊට පස්සේ නැවත වතාවක් ඒ වෙලාවේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය තමයි මේ රටේ ජනාධිපතිවරයා. ජනාධිපතිවරයාගේ බලය Taman වෙතට ගන්න තමයි 17 වන ව්‍යවස්ථාව ගෙනාවේ.
18 වන ව්‍යවස්ථාවේදී ප්‍රායෝගිකව මේක කරගන්න බෑ කියලා තේරුම් ගත්තට පස්සේ හිටපු ජනාධිපතිතුමා ගරු අගමැතිතුමා 18 වන සංශෝධනය ගෙනල්ලා නැවත වතාවක් ජනාධිපතිවරයාට තියෙන බලතල ජනාධිපතිවරයා ලබා ගත්තා. ආයෙත් ඒ පෙරදිච්ච රනිල් වික්‍රමසිංහ මහත්තයා නැවතත් අගමැති වෙලා ආයෙ කොල්ල කන්න උත්සාහ කරා ජනාධිපතිවරයාගේ බලතල. මම මේ අවස්ථාවේදී ඔබතුමන්ගේ අවධානය යොමු කරනවා විශේෂයෙන්ම ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ලබා දීපු නඩු තීන්දුව. ඒ නඩු තීන්දුවේ පැහැදිලිවම සඳහන් කරනවා ගරු කතානායකතුමනි කෙටුම් පතේ සඳහන් කරලා තිබුණේ ජනාධිපතිවරයා කැබිනට් එකේ නායකයෙක් නොවන බවට. 19 ගෙනාවේ එහෙමයි. කැබිනට් එකේ නායකයා හැටියට සඳහන් කරලා තිබුණේ අගමැතිතුමාව. ජනාධිපතිතුමාට කැබිනට් එකේ කිසිම සම්බන්ධයක් නැහැ කියලා කිව්වා. ශ්‍රේෂ්ඨාධිකරණයේ මැදිහත් වෙලා ඒක ගලවලා දුන්නා. මෙහෙම තමයි ශ්‍රේෂ්ඨාධිකරණය කතා කරලා කිව්වේ the people in whom sovereignty is reposed having made the president at the head of the executive in terms of article 30 of the constitution entrusted the president the exercise of the executive power being the custodian of such power. If the people have conferred such power on the president, it must be either exercised by the president directly or someone who derives authority from the president. There is no doubt that the executive powers can be distributed to others via the president. However, if there is no link between the president and the person exercising the executive power, it may amount to a violation of the mandate given by the people to the president. If it is inalienable sovereignty of the people which they repost on the president in trust in exercise by any other agency or instrument who do not have any authority from the president, then such exercise would necessarily affect the sovereignty of the people. Ekin සඳහන් කරන්නේ ගරු කතානායකතුමනි ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා කිරීම සඳහා නම් ජනතාව විසින් ඒ පරමාධිපත්‍යයේ විධායක බලය ලබා දීලා තියෙනවා නම් ගරු ජනාධිපතිතුමාට ඒ ජනාධිපතිතුමාගේ ඒ බලය ක්‍රියාත්මක විය යුත්තේ ජනාධිපතිවරයා හරහා මිසක වෙන් අනිත් ආයතන මගින් නෙවෙයි කියන එක. ඒ හින්දා ජනාධිපතිවරයාට තියෙන බලය ඒ ආකාරයටම තියාගන්න ඕන කියලා තමයි 19 වන සංශෝධනයේ 2015 දී කිව්වේ. ඊට පස්සේ ලහිලයියෙන් ඒක හරි ගැස්වීම සඳහා කොමිටු අවස්ථාවේදී සංශෝධන ටිකක් ගෙනල්ලා ඒ හැදුව 19 වෙනි ව්‍යවස්ථාව. ඒ 19 ව්‍යවස්ථාව කියලා කියන්නේ අර කියපු ආකාරයට මේ දෙකේම සම්මිශ්‍රණයක්. එක්කෝ විධායක ජනාධිපති බලය විධායක ජනාධිපතිවරයාට තියෙන්න ඕන. එහෙම නැත්නම් වෙන එක්කෙනෙකුට තියෙන්න ඕන. මේ දෙකේම මිශ්‍රණයක් ආවා හයිබ්‍රිඩ් ක්‍රමයක්. ඒ හයිබ්‍රිඩ් ක්‍රමය හේතු කොටගෙන තමයි ඒක තමයි ගරු හිටපු ජනාධිපතිතුමා කියන්නේ එක බස් එකයි ඩ්‍රයිවර්ස්ලා දෙන්නයි. අපිට පේනවා පාස්කු ප්‍රහාරයේ සිද්ධ වෙන දේවල් හැමදේම අතහොද ගන්නවා. මම ඒකට සම්බන්ධ නැහැ, අරය සම්බන්ධ නැහැ කියන එක. ඒ අනුව පෙනෙනවා මේ ක්‍රමයට තවදුරටත් ඉස්සරහට යන්න බෑ. ඒ ක්‍රමය අපි නවත්තන්නට ඕන මේ රටේ ජනතාව ආරක්ෂා කර ගැනීමට නම්. මේක අගමැති රනිල් මැතිතුමාව බලය ලබා දීම සඳහා කරපු කුමන්ත්‍රණයක් මිසක රටේ ජනතාව ගැන හිතලා කරපු දෙයක් නෙවෙයි කියන එක ඉතාමත්ම පැහැදිලි. ඒ හින්දා මම ඔබතුමන්ගේ ගරු කතානායකතුමාගේ අවධානය යොමු කරනවා මේකට සම්බන්ධ වෙච්ච නිර්මාතෘවරුන්ගේ ප්‍රකාශ 19 සම්බන්ධයෙන්. හිටපු ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කියනවා මේ රටට කරන්න පුළුවන් හොඳම දේ තමයි 19 ඉවත් කරලා ඉවත් කරන එකයි කියන එක. ඒ හා සමානවම වෙන කවුරුත් නෙවෙයි ඕගොල්ලන්ගේ ආකිටෙක්ට් ඔකට සම්බන්ධ වෙච්ච හිටපු ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න මහත්මයා කියනවා පාර්ලිමේන්තුවේ කිව්වේ මේක මෙච්චර නරක කියලා මමත් බලාපොරොත්තු වෙන්නේ. මේක එච්චරම නරකයි කියලා. මේ නරක වෙච්ච දෙයක් අපි මොනවද තියාගන්නේද කියන්නේ. If I heard Mr. Sumandiran properly, he himself also told the same thing. This is a stopgap arrangement. It has to proceed with the new constitution. At the absence of a new constitution, 19 cannot stand alone කියන එක. ඉතින් මේකට සම්බන්ධ වෙච්ච මිනිස්සු මෙහෙම කියනවා නම් අපි මොකද්ද මේක ආරක්ෂා කරන්න මෙච්චර දඟලන්නේ? ඒ හින්දා අපි ඔබතුමන්ලාගෙන් අහනවා මේක එක වගන්තියක් තියනවද? එක වගන්තියක් තියනවද 78 නොතිබුණු? එක වගන්තියක් තියනවද 78 ජනාධිපතිවරයාට නොතිබුණු ඊට වඩා ඉහළින් දෙන එක. මේක 78 ජනාධිපතිවරයාට වඩා අඩු බලයක් තමයි මේකේ තියෙන්නේ. ගරු විපක්ෂ නායකතුමා ඉන්නවා මෙතන. මම එතුමාගෙන් අහනවා මේ රටේ මීට වඩා සාන්ද්‍ර විධායක ජනාධිපතිවරයා හැටියට කටයුතු කරපු කීප දෙනෙක් හිටියා. ගරු ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා අවුරුදු 11ක් ආණ්ඩු කරා.
ගරු ප්‍රේමදාස මැතිතුමා අවුරුදු 4ක් ජනාධිපතිවරයා හැටියට හිටියා මේ මීට වඩා බලගතු ව්‍යවස්ථාවක් යටතේ. ඊට පස්සේ ගරු චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය අවුරුදු 6ක් හිටියා. ඩී.බී. විජේතුංග මහත්මයා අවුරුද්දක් හිටියා. ඉතින් ඒ හැමදෙනාම ඒකාධිපතියෝද? කතානායකතුමා අපේ විපක්ෂ නායකතුමාගේ පියත් ඒකාධිපතියෙක්ද? ඒක බොරුවක්. ඉන්දා බලය තිබුණු පමණින් ඒකාධිපතියෙක් වෙන්නේ නැහැ. බලය ක්‍රියාත්මක වන අයුරින් තමයි ඒකාධිපතියෝ වෙන්නේ. ඒ හින්දා මම කියනවා මේක ඒ විදියට හඳුනා ගන්නට එපා. බලය තිබුණයි කියලා බලය ඔබතුමාගේ කතාවේ just a very quick comment. මම ඔබතුමාගෙන් අහන්න කැමතියි. ඇයි ඔබතුමා මේ ඉන්න අග්‍රාමාත්‍යතුමාගේ බලතල සම්පූර්ණයෙන්ම කප්පාදු කරලා? ඒක මම බලා ගන්නම්. මම කියලා. හරි, පාඩියට. අපි ඒක බලා ගන්න. අපේ අගමැතිතුමාට බලය ලැබෙන්නේ ව්‍යවස්ථාවෙන් නෙවෙයි. අපේ අගමැතිතුමාට බලය ලැබෙන්නේ ජනතාවගෙන්. අපේ අගමැතිතුමා මේ ඉන්නකන් එතුමාට කිසිම ප්‍රශ්නයක් නැත්තම් ඕගොල්ලෝ කිඹුල් කඳුළු හෙලන්නේ කියලා අපි අහන්න කැමතියි. විපක්ෂ නායකතුමා බලය ලැබෙන්නේ ජනතාවගෙන්. එතුමා තමයි මේ රටේ ජනතාවගේ හදවතේ ජනාධිපති. මම උත්තර දෙන්න නැගිටින්න එතුමා මගෙන් ප්‍රශ්නයක් ඇහුවා. නෑ ගරු කතානායකතුමනි මම අහන්නේ ඇයි ගරු අග්‍රාමාත්‍යතුමාට යම් සීමිත බලතල ප්‍රමාණයක් මේක විහිළුවට කරන යෝජනාවක් නෙවෙයි. ඇයි යම් සීමිත බලතල ටිකක් ඇයි ලබා නොදෙන්නේ? හරි. ඒකට අගමැතිතුමා තමන්ගේ කතාවේදී පිළිතුරු දෙයි. මම ඔබතුමාගෙන් අහනවා ඔයිට වඩා බලයක් ඔබතුමාගේ පියා මේ රටේ අගමැති හැටියට අවුරුදු 11 තියෙද්දි තිබුණේ ඔය බලයම තමයි. ඔබතුමාගේ පියා නාමමාත්‍රික අගමැති කෙනෙක්ද? නෑනේ. ඔබතුමාගේ පියා වැඩ කරා. අපේ අගමැතිතුමා ඊට වඩා 10 ගුණයක් වැඩ කරලා මේ රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳනවායි කියන එක මම කියන්නට ඕන ඔබතුමාට. ඔව් විපක්ෂ නායකතුමා. මගේ පියා අවුරුදු 10 මාරක් ලාම මාත්‍රික අගමැති හැටියට හිටියා. අවුරුදු 10 මාරක්. ඒක නෙමෙයි මම අහන්නේ. මම අහන්නේ කතානායකතුමනි ඇයි ඔබතුමන්ලාට යම් සීමිත බලතල ප්‍රමාණයක් ගරු අග්‍රාමාත්‍යතුමාට ලබා දෙන්න බැරි? හරි වාඩි වෙන්න. පිළිතුරු දෙනකොට මම උත්තර දෙන්න. ගරු කතානායකතුමනි බලය තියෙන බලය අනුව තමයි ඔය විධායක ජනාධිපති ක්‍රමය තිබුණත් නැති වුණත් සමහර අය විධායක ජනාධිපති ක්‍රමය නැතුවත් ජේ.ආර්. ජයවර්ධන මහත්තයා 1977 තෝරගත්තේ විධායක ජනාධිපතිවරයා හැටියට නෙවෙයි. එතුමාව තෝරගත්තේ සාමාන්‍ය වෙස්ට්මිනිස්ටර් ක්‍රමය හැටියට අගමැති හැටියට. එතුමා ඒක උපයෝගී කරගෙන එතුමා හිතුවා 6න් 5 කවදාවත් අපිට නැති වෙන්නේ නැහැ කියලා ඡන්ද ක්‍රමය වෙනස් කරා. විධායක ජනාධිපති ක්‍රමයක් ඇති කරගත්තා. ඒ හින්දා ඒ අයගේ අතේ තමයි තියෙන්නේ. පුද්ගලයෙකුට පීයක් ලබා දුන්නා නම් ලෝ වලින් හදන්න බඩ කපා ගන්නවද අනිත් මිනිහට අරනවද අනිනවද නැත්තම් පාන් කපනවද කියලා එතුමා තීරණය කරන්න ඕනේ. ඒ වෙනුවට ලෝයෙන් හදන පීය ප්ලාස්ටික් වලින් හදලා ප්‍රශ්න විසඳන්න බෑ. ඒ හින්දා ඒ පුද්ගලයාට අනුව ඔහු එය නිසි පරිදි කළමනාකරණය කරගන්න ඕනේ. කළමනාකරණය නොකරගත්තොත් අවුරුදු පාට පස්සේ ජනතාවට මුණ දෙන්නට ඕන. දූර කාලයෙන් පස්සේ නඩුවලට මුණ දෙන්නට ඕන. ඒක තමයි ඒ හින්දා මේකට මේ බය වෙන්න දෙයක් නැහැ. මේකට මොකටද බය වෙන්නේ? මේ බය වෙන්නේ මේ රට ගැන හිතලා නෙවෙයි. බය වෙන්නේ වැඩක් නොකර නැවත වතාවක් ජනතාව ඉදිරියට ගිහිල්ලා කියන්න දෙයක් නැතිකොට වැඩ නොකරන කකුලෙන් අදින්න තමයි මේ උත්සාහ කරන්නේ. නැතුව මේ ජනතාවට තියෙන ආදරයට නෙවෙයි කියන එක මම යෝජනා කරනවා. කරු කතානායකතුමනි දැන් අපි 19 වන ව්‍යවස්ථා සංශෝධනය අරගෙන බැලුවම 19 ව්‍යවස්ථාවට අනුව 19 වන ව්‍යවස්ථාවට අනුව ගෙනාපු මේ සංශෝධනයෙන් පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක සභාවක් හදලා තියෙනවා. දැන් මේ ව්‍යවස්ථාදායක සභාවේ 5 දෙනෙක්ව තෝරගන්නට ඕන අගමැතිතුමා හා විපක්ෂ නායකතුමා එකතු වෙලා 5 දෙනෙක්ව යෝජනා කරන්නට ඕන. දැන් ඒ පැහැදිලිවම කියනවා එහෙම යෝජනා කරාට පස්සේ ජනාධිපතිවරයා විසින් ඔවුන්ව තෝරාපත් කරගත්තේ නැත්තම් සති දෙකකින් ඔවුන් නිතරංගේ ඉබේම තීරීපත් වෙනවා කියලා. නමුත් ජනාධිපතිවරයා අගමැතිවරයාට සහ විපක්ෂ නායකයාට එකතු වෙලා ඔවුන් යෝජනා නොකරොත් කොහොමද පත් කරගන්න කියන එක පිළිබඳව කිසිම ප්‍රතිපාදනයක් නැහැ. ඒක යෝජනා නොකරා නම් මේ සම්පූර්ණ ව්‍යවස්ථාදායක සභාවම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මොකද ඒක හදනකොට උන් හිතුවා හැමදාම සම්බන්ධන් කරු හිටපු විපක්ෂ නායකතුමයි
රනිල් වික්‍රමසිංහ මහත්මයයි හැමදාම අගමැති හා විපක්ෂ නායක වෙලා ඉඳී කියලා. ඉතින් මේක ක්‍රියාත්මක කරන්න බැරි ව්‍යවස්ථා සංශෝධනයක් මේ ගෙනල්ලා තියෙන්නේ. ඒ හින්දා තමයි අපිට පේන්නේ මේක ගෙනාපු අය මේකෙන් ආපස්සට යන්න කියන එක අපිට හොඳටම පේනවා. ගරු කතානායකතුමනි මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා තවත් ප්‍රායෝගිකව කළගත හැකි කරුණු රාශියක් පිළිබඳව. විශේෂයෙන්ම ගරු කතානායකතුමනි මම ඔබතුමාගේ අවධානය යොමු කරන්නට කැමති විශේෂයෙන්ම දැන් 19ට ඇති ගැටලු රාශියක් ගැන නායකතුමනි මම ගරු ඇමතුමාට මතක් කරන්න කැමති ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැතිතුමා හැටියටත් මම විපක්ෂ නායකවරයා හැටියටත් අපි දෙගොල්ලෝ එකට වැඩ කටයුතු කරා. අපි දෙගොල්ලෝ එකට ඒපු නම් ටික අනුමත කරා. කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඒතර කොහොමද ඔබතුමා මේ තර්කයක් ගොඩනගන්නේ මේ දෙපැත්තක දෙන්නේ හිටිය කියලා මේක කරන්න බැහැ කියලා. එහෙනම් ඔබතුමාට ඔගේ උත්තර දෙන්න පුළුවන් ඔබතුමා කතාවේ. ඒක නොවුනොත් මොනවද කරන්න පිළිබඳව මේක ප්‍රතිපාදන නැහැ කියන එක. ප්‍රතිපාදන නැහැ කියන එකයි කියන්නේ. මේ ප්‍රතිපාදන ඔව් විපක්ෂ නායකතුමා. ඔබතුමාගේ කතාවේද කියන්නේ? ගරු කතානායකතුමනි මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැතිතුමා හැටියටත් මම විපක්ෂ නායකවරයා හැටියටත් ව්‍යවස්ථාදායක සභාවේ අපි දෙගොල්ලෝ එකට වැඩ කටයුතු කරා. කරාද නැද්ද ඔබතුමා කියන්නකෝ. ඔබතුමා ඔළුව වන්නනවා. ඔබතුමා තමන්ගේ අගමැතිතුමාට ගරු කරලා මේ යෝජනා ඉදිරිපත් කරන්න. මේ තමන්ගේ අගමැතිතුමාට ගරු කරලා යෝජනා ඉදිරිපත් කරන්න. තමුන්නාන්සේ එතුමාව පියන් කෙනෙක් කරලා තියෙන්නේ. තමුන්නාන්සේ එතුමාව පියන් කෙනෙක් කරලා තියෙන්නේ. ඔබතුමාගේ පිළිතුරු කතාවේදී එක් කියන්න. ඔබතුමාගේ පිළිතුරු කතාවේදී අලි සබ්රි අමතුමා කතා කරන්නේ. ගරු කතානායකතුමනි ගරු කතානායකතුමනි මම ඔබතුමාගේ බාධා කරන්නේ නැතුව මට කතා විපක්ෂ නායකතුමා ඔබතුමා බාධා කරනවා ඒ මනස. කතානායකතුමනි මම යෝජනා කරන්නේ ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාව පියන් කෙනෙක් කරන්න එපා ඔබතුමා කියන පිළිතුරු දෙන්න. පිළිතුරු කතාවේදී කතා කරන්න. ගරු කතානායකතුමනි මම ඔබතුමාගේ අවධානය යොමු කරන්නට කැමතියි. ඔව් ජොන්සන් ෆර්නෑන්ඩෝ මැතිතුමා. කතානායකතුමනි අධිකරණ ඇමතිතුමා මේ පනත ඉදිරිපත් කරනවා. මේ විපක්ෂ නායකතුමායි මේ අනිත් අය කරන්නේ මේක බාධා කරන එක. මේකට ඕන තරම් තියෙනවා වෙලා කතා කරන්න. මේකට ඉඩ දෙන්න එපා. මේ ෆ්ලෝ එක හරියට යද්දී බාධා කරන වැඩේ කරන්නේ. ඔබතුමා බාධා කරන්න එපා. ඒකයි මේ කියන්නේ. ඒකත් ඔය විපක්ෂ නායකතුමා කියන්නේ. ඔබතුමා බාධා කරනවද නැද්ද කියන්නේ. ඔබතුමාට ඕන මේක බාධා කරන්නද? මම කරන්නේ අගමැතිතුමාගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන එක. ඒක මේගොල්ලන් කරගනි. අපි කරගන්නම් ඒක. හරි. අපි බලාගෙන ඔබ වාඩි වෙන්න. ඔබතුමා වාඩි. ගරු විපක්ෂ නායකතුමා වාඩි වෙන්නකෝ. හරි. අලි සබ්රි අමතුමා කතා කරන්නේ. කතානායකතුමනි මම විශේෂයෙන්ම ගරු කතානායකතුමනි මා විශේෂයෙන්ම විපක්ෂ නායකතුමාගේ මම ඉල්ලා සිටිනවා මේ කතාවට ඇහුම්කන් දීලා ඔබතුමාගේ අවස්ථාවේදී ඔබතුමා කතා කරන්න. ඔබතුමාගේ අදහස් කියන්න. මොකද්ද මේ? ඒ හින්දා විශේෂයෙන්ම ජනාධිපතිතුමාට ආරක්ෂක ධූරය දරන්න බෑ කියලා ඒගොල්ලෝ කියනවා. දැන් ඔබතුමාගේ අවධානයට මම යොමු කරනවා ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 ආයන්න ව්‍යවස්ථාව. 4 ආයන්න ව්‍යවස්ථාවේ ඉතා පැහැදිලිව සඳහන් කරනවා රටේ ආරක්ෂාව ඇතුළු ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරාපත් කරන ලබන ජනරජයේ ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කළ යුත්තේ කියලා. එහා සමානවම 30 වන වගන්තියේ ප්‍රකාශය සඳහන් කරනවා මේ රටේ ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයා රජයේ ප්‍රධානියාද විධායකයේ ප්‍රධානියාද ආණ්ඩුවේ ප්‍රධානියාද සන්නද්ධ සේනාවන්හි සේනාධිනායකයාද වන්න ඕන කියලා. නමුත් ඔබතුමන්ලා ගෙනාපු දානමනු සංශෝධනයේ එතුමාට ඔබම තර්ක කරනවා සමහර වෙලාවට ආරක්ෂක ඇමති ධූරය දරන්නට බෑ කියලා. එහෙනම් මේ ව්‍යාකූලත්වයක් තියෙනවා. කොහොමද මේ රටේ ආරක්ෂාවට සම්බන්ධ වෙච්ච සේනානායකයාට ආරක්ෂක අමාත්‍ය ධූරය දරන්න බෑ කියලා කියන්නේ. ඉතින් මේක අරගෙන යන්න පුළුවන්ද? මේවා හින්දා තමයි අපි මේ දකින නාටකම දකින්නේ මේ පාස්කු ප්‍රහාරයේ සම්බන්ධ කොමිසමේදී. මිනිස්සු ඇවිල්ලා එකිනෙකාට බෝලේ පාස් කර ගන්නවා. අවසාන වශයෙන් ජනතාවට වෙච්ච සංසිද්ධිය අපි හැමෝම දන්නවා. ඒ හින්දා ඒහා සමානවම මම ඔබතුමාගේ ගරු අධිකරණයේ අවධානය
ගරු කතානායකතුමාගේ අවධානය යොමු කරනවා. අවුරුදු 4 මාරක් තිස්සේ මේක විසිරුවන්න බෑ කියලා 3න් 2ක් නැතුව විසිරුවන්න බෑ කියලා නීතියක් ගෙනාවා. ලෝකේ කිසිම රටක් තියෙනවද ඔය වගේ නීතියක් ගෙනාපු? කිසිම රටක් නැහැ. ඒ කියන්නේ අකමැති වුණත් අගමැති ජනාධිපති බලෙන් එකට ජීවත් වෙන්නට ඕන. එහෙම ජීවත් වෙන්න පුළුවන්ද? එහෙම කරන්න ගිහිලා තමයි මේක උනේ. ඒ හින්දා මේක වෙනස් කළ යුතුයි. ඒ හින්දායි අපි ගේන්නේ නැතුව මේ බලය ලබා ගැනීම සඳහා නෙවෙයි කියන එක පැහැදිලිවම සඳහන් කරන්නට ඕන. ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම අපි කියන්නට ඕන හදිසි පනත් සම්බන්ධයෙන් විශාල උද්ඝෝෂණයක් කරා. අපි එය ජනතාවගේ හඬට කන් දීලා මං කරපු ආකාරයට ඉවත් කරගෙන සීමා කරලා තියෙනවා ජාතික ආරක්ෂාවට සහ ආපදා තත්වයකට විතරක්. විශේෂයෙන්ම මා තවදුරටත් ගරු කතානායකතුමාගේ අවධානය යොමු කරනවා. දැන් 19 වන සංශෝධනය ඔය කියන තරම් මහා ලොකු දෙයක් නම් ඇලඩින්ගේ පුළුම පහනක් වගේ අපේ ප්‍රශ්න ඔක්කොම විසඳුවා නම් අපි කල්පනා කරලා බලන්නට ඕන පෞගිය අවුරුදු 5ක කාලය තුල ඒ 19 වන ව්‍යවස්ථාව යටතේ මේ රට පාලනය කරපු ඔය යහපාලනය කියන ආණ්ඩුව ලබාගත් ප්‍රගතිය එහෙමයි මේක බලන්න ඕනේ. අවසාන වශයෙන් මේ සියලු දේවල් කරන්නේ ජනතාවට සේවය සලසන්න. ජනතාවට සලසපු සේවය කොහොමද බලන්නේ? ආර්ථික වර්ධනයේ වේගය දිහා බලන්න. 7.3ක ආර්ථික වර්ධන වේගය 2.3ට බැස්සුවා ඔන්න ඔය 19 වන ව්‍යවස්ථාව යටතේ. මංගාව තියෙනවා මත්ද්‍රව්‍ය දාපු නඩු අලුත් පොලිස් කොමිසමෙන් ආරක්ෂා ඉවර අඩු වුණාද වැඩි වුණාද කියන එක. 2015 නඩු 7270යි. 2016 නඩු 8040යි. 2017 නඩු 10782යි. 2018 නඩු 14643යි. 2019 නඩු 16524යි. 250ක වර්ධනයක් තියෙනවා කුඩු නඩු. එතකොට ඊට පස්සේ 2009 ගරු කතානායකතුමනි 2009 ප්‍රභාකරන් ඝාතනය කරලා 2009 මැයි මාසේ 21 වෙනිදායින් පස්සේ මේ රටේ කිසිදු ත්‍රස්තවාදී සිද්ධියක් සිද්ධ වුණේ නැහැ. නමුත් ගිය අවුරුද්දේ ඔබ දැක්ක අවුරුදු 10කට පස්සේ ප්‍රථම වතාවට ත්‍රස්තවාදී ප්‍රහාරයක් මේ රට ලක් වුණා. ඒ ත්‍රස්තවාදී ප්‍රහාරයේ හින්දා මේ රටේ සාමයේ හෙම්පිරිම නැති වෙලා ගියා. ඒකට වග කියන්නෙත් ඕන ඔය 19 වන සංශෝධනයේ. එතකොට ජාතික ආරක්ෂාව ලැබිලා නැත්තම් ජාතික ආර්ථිකය කඩාකප්පල් වෙලා තියෙනවා නම් රටේ ජනතාවගේ ආරක්ෂාව සනාත වෙලා නැත්තම් කුඩුකාරයෝ වැඩි වෙලා තියෙනවා නම් මොකටද මේ 19 වෙනි ව්‍යවස්ථාව? මේ ව්‍යවස්ථාවෙන් කරපු දේ මොකද්ද? ඔය 19 වෙනි ව්‍යවස්ථාව කියන ආකාරයට මහා ලොකු ප්‍රශ්න වලට කිසිම විසඳුමක් හම්බුනේ නැහැ. ඒකෙන් කරේ එකම දේ තමයි අර කියපු ආකාරයට ඍජු තීරණ ගන්න බැරි එක බස් එකට ඩ්‍රයිවර්ස්ලා දෙන්නෙක් දාපු එක. එක්කෙනෙක් ඇක්සලරේට් කරනවා, තව එක්කෙනෙක් බ්‍රේක් ගන්නවා. එක්කෙනෙක් රැයට ඉදිරිපත් කරනවා, ඊළඟ දවසේ අනිත් එක්කෙනා ආයෙ ඉවත් කර ගන්නවා. ඒ අපි දැක්ක මේ නාටකම තවදුරටත් මේක පවත්වාගෙන යන්න අවශ්‍යතාවයක් නැහැ. අපේ අගමැතිතුමා සම්බන්ධයෙන් අපි දන්නවා එතුමාට දැන් අද වනකොට ලංකාවේ වැඩිම මිනිස්ට්‍රීස් ටික තියෙන එතුමා යටතේ. එතුමාගේ ඒ පළපුරුද්ද තුල එතුමා කළ යුතු දේවල් හා කළ හැකි දේවල් සියල්ල කරලා මේ රට නැවත කතානායකතුමනි මෙතුමා අගමැතිතුමාට වක්‍රාකාරයෙන් කොන්දොස්තර කියන එහෙම කියන්න හොඳ නැහැ. හරි. ඒ ඔබතුමා ඒක රීති ප්‍රශ්නයක් නෙවෙයිනේ. ඔබතුමා හරි වෙනවා. ඔබතුමා මේ බාධා කරන්නේ නැතුව ඉන්න. ගරු අග්‍රාමාත්‍යතුමා අපේ ඔබතුමායි තනතුරට අගෞරවයක් ඒක. මේ සභාවේ බාධා කිරීම. නිවාස අමාත්‍යතුමා ගරු අග්‍රාමාත්‍යතුමා අපේ නිවාස සංවර්ධන අමාත්‍යතුමා එතුමා නාගරික සංවර්ධන අමාත්‍යතුමා බුද්ධ ශාසන අමාත්‍යතුමා එතුමාට තමයි මේ ආණ්ඩුවේ තියෙන බලගතම අමාත්‍යංශ සියල්ල තියෙන්නේ ගරු අගමැතිතුමා යටතේ කියන එක අපි කියන්නට ඕන. ඒ හින්දා එතුමා ගැන බලා ගන්න අපි 150ක් මෙහෙ ඉන්නවා. ඕගොල්ලෝ ගැන බලන්න වෙන්න එපා. එතුමාට බලය ලැබෙන්නේ ජනතාවගෙන් මිසක් ඔය වගන්ති වලින් නෙවෙයි. එතුමාට 17 19 කුමන්ත්‍රණ ඕනේ වැඩ කරන්න. ඒ වැඩ කරපු ආකාරයට දිගටම වැඩ කරලා එතුමා මේ රට නැවතත් සුඛිත මුදිත කරනවායි කියන එක ඔබතුමාගේ වචන වලින්ම කියන්නට ඕන අපි. ඒ හින්දා ගරු මැතිතුමනි මම ගරු කතානායකතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. අපි කල්පනා කරලා බලන්න ඕනේ ඔය 19 ඔච්චර හොඳ නම් ඔය 19ට මූලික වෙච්ච අයට වෙච්ච ඉරණම මොකද්ද කියන එක. එක්කෙනෙක් තමයි ලංකාවේ ඇත්තෙත් නැහැ ගිහිල්ලා ගරු ජනාධිපතිතුමාට දෙවනි වතාවක් ඡන්දය ඉල්ලන්න බැරි වාතාවරණයක් උදා කරා පව් ඒ මනුස්සයා. ගරු ඊට පස්සේ ගරු අගමැතිතුමා තමන්ගේ කොළඹ ඡන්දය ඉල්ලලා පැරදුනා. ගරු කතානායකතුමා සම්පූර්ණයෙන්ම විශ්‍රාම ගියා. ඉතින් 19 ඔච්චර හොඳ නම් ඔයකට සම්බන්ධ වෙච්ච මිනිස්සුන්ට ඔය වැනි ප්‍රතිඵලයක් ලබා දෙයිද? නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා
අරු කතානායකතුමනි මේක ඉතා වැදගත් ඉදිරි ප්‍රශ්නයක්. එතුමා කිව්වා 19 නිසා ඇතුණු ඉරණම ඇත්තටම ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඒ 19 ඉඳන් තමයි ජනාධිපති. හරි. ඒක රීති ප්‍රශ්නයක් නෙමෙයි. ඔබතුමා කරගෙන යන්න කතාව. ගරු ඊට පස්සේ ගරු කතානායකතුමනි අපි නැවත බලන්නට ඕන ඔය කියන තරම් වූ ස්වාධීන දේවල් ඔය 19න් පස්සේ සිද්ධ වුණාද කියලා. මැතිවරණ ස්වාධීන කොමිසම් හැදුවලු. මැතිවරණ ස්වාධීන ඊට ඉස්සෙල්ලා ස්වාධීන නැද්ද? අවුරුදු 10 මේ රට බේරගත්තු සහ මේ රට යුද්ධය ඉවර කරලා ත්‍රස්තවාදයේ මුල් පාදවපු විධායක ජනාධිපති ධූරය තුමාව පරද්දයක් කරන්න පුළුවන් ස්වාධීන මැතිවරණයක් 2015 තිබ්බේ නැද්ද? මේගොල්ලෝ ඇවිල්ලා මොනවද කරේ? ඇවිල්ලා මෙතනින් ස්වාධීනයි කියලා බොළු අලංකාරයක් ලබා දීලා කොමිටු අවස්ථාවේදී සංශෝධන ගෙනල්ලා සුප්‍රීම කෝට් එකත් මගහැරලා මෙතන්ට ගෙනාපු නීතිය හින්දා අවුරුදු 3ක් තිස්සේ තාම පළාත් සභා මැතිවරණය පවත්වා ගන්න බෑ. අවුරුදු 1.5 තිස්සේ පළාත් පාලන මැතිවරණ පවත්වා ගන්න බැරි වුණා. එහෙනම් මේක බොරුව කරන්නේ. හැමදාම බොරුව. ඒ හින්දා මේ එක නීති ගෙනල්ලා අලංකාර කරලා බිල්ඩින් හදලා කීප දෙනෙකුට රස්සා දුන්නයි කියලා ප්‍රශ්නයක් විසඳෙන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්තුමන්ලාට තිබුණු ඒ සම්පූර්ණ ස්වාධීනත්වය වෙන විදියකට නවත්තලා ඡන්දෙ තියන්න බැරි වාතාවරණයක් උදා කරලා දුන්නෙත් ඔය ආපාලන ආණ්ඩුවම තමයි කියන එක අපි මතක් කරලා දෙන්නට ඕන. ගරු කතානායකතුමනි දැන් විගණනය ගැන විශාල ප්‍රකාශ රාශියක් කරා. විගණන කොමිසම ඉදිරිපත් කරන එකෙන් අදහස් කරන්නේ විගණන ඉවත් කරනවා කියන එක. ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ තීරණය හොඳට කියවලා බලන්න. ඉතාමත්ම පැහැදිලි විගණාධිපතිවරයා මේ ලංකාවේ ලන්දේසි යුගයේ ඉඳලා විගණනය සිද්ධ වෙනවා. විගණකාධි දෙපාර්තමේන්තුවේ ඒ විදිහටම තියෙනවා. විගණකාධිපතිතුමා ඒ වැඩේ ඒ විදිහටම කරනවා. විගණන කොමිසමෙන් කරේ ඔවුන්ගේ විනය පාලනය. ඒක ඉවත් උනායි කියලා විගණනේ ඉවත් වෙන්නේ නැහැ. ඒක ශ්‍රේෂ්ඨාධිකරණය ඉතාමත් පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා. විගණනක පනතක් තියෙනවා. ඒ හා සමානවම දැන් ප්‍රසම්පාදන කොමිසමක් කියලා තියෙනවා. මොකද්ද මේ ප්‍රසම්පාදන කොමිසම මේ අවුරුදු 5ට කරේ? ප්‍රසම්පාදන කොමිසම ඉවත් වෙච්ච ගමන්ම ප්‍රසම්පාදනය නිකන් අපිට ඕන විදිහට කරන්න පුළුවන්ද? ගරු කතානායකතුමනි 1996 අපේ තියෙනවා ගයිඩ්ලයින්ස් 2006 ගයිඩ්ලයින් තියෙනවා. දැන් උනත් ඕනම ප්‍රසම්පාදනයක් ඒ ගයිඩ්ලයින්ස් වලට අනුව ටෙන්ඩර් කැඳවන්නට ඕන. කැබිනට් අපොයින්ටඩ් සබ් කමිටි එකක් දාන්නට ඕන. ටෙක් එකට ඉදිරියට යන්නට ඕන. ඒ සම්බන්ධයෙන් අවසාන වශයෙන් තීරණයක් ගන්නලා ඒකෙන් අසාධාරණයට පත්වන මිනිස්සුෙකුට යන්නට පුළුවන් අභ්‍යාචන මණ්ඩලයක් ඒ සියල්ල ඒ ආකාරයටම තියෙනවා. එය නැවත යන්නට ඕන කැබිනට් එකට. හුඟක් වෙලාවට මේවා ගිහිල්ලා ඉවර වෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභ්‍යාචනාධිකරණයේ. ඒ මාට වෙන් කරපු කාලය අවසානයේ ගෙනින්. යා. You 10 more minutes, sir. 10 more minutes to the Honourable Minister. Thank you. 10 more minutes. I will finish this and you can speak. ගරු කතාවෙන් පස්සේ මගේ කතාව යනවා. After that ගරු කතානායකතුමනි මට ලැබුණු මං ස්තුතිවන්ත වෙනවා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාට මේ මිනිත්තු 10ක් වැඩිදුර ලබා දීම සම්බන්ධයෙන්. දැන් විශේෂයෙන්ම මම සඳහන් කරනවා දැන් විපක්ෂ නායකයා විපක්ෂ නායකතුමා පුල ප්‍රකාශ කරනවා අගමැතිතුමාට ඕන අවස්ථාවක් ඉවත් කරන්න පුළුවන් කියලා. අගමැතිතුමා ඊට ඉස්සෙල්ලා 78 ඉඳලා ඉවත් කරන්න පුළුවන්. නමුත් ඉවත් කරාට නැවත කවදාවත් කරන්න පුළුවන්. පාර්ලිමේන්තුවේ වැඩිම බහුතරයේ කැමැත්ත දිනාගත්ත පුද්ගලයාට තමයි ජනාධිපතිවරයා හැටියට පත් කරන්න පුළුවන් අගමැතිවරයා හැටියට. අපේ ගරු අගමැතිතුමාට 150ක බහුතරයක් තියෙනවා වෙන කවද පත් කරන්න පුළුවන්. ඒ හින්දා ඒකට බය වෙන්න අවශ්‍ය නැහැ. ඒක අපි බලා ගන්නම් අපේ ප්‍රශ්න. ඒ හින්දා ගරු මැතිතුමනි ඒහා සමානවම දැන් ඇමති මණ්ඩලයට සීමා තිබුණා කියලා කිව්වා. පෞද්ගලික දිනයක මෙතනදී ප්‍රශ්නයක් ඉදිරිපත් කරා විපක්ෂයෙන්. ඉදිරිපත් කරලා ඇහුවා 1978 ඉඳලා වැඩිම හිටපු එක අමතිවරුගේ ප්‍රමාණය මේ ලංකා ඉතිහාසයේ වැඩියෙන්ම ඇමතිවරු ඉඳලා තියෙන්නේ 2015යි 2009 අතර මේ 19 යටතේ 94 දෙනෙක් ඉඳලා තියෙනවා. මොන බොරුවක්ද මේ? ඒ හින්දා මේ ඔක්කොම සම්පූර්ණ බොරුව. ඊට පස්සේ ගරු තව ඉතාමත්ම වැදගත් දෙයක් මම කියන්නට ඕන. දැන් පාර්ලිමේන්තුව විසිරුවා හරින්න සඳහා තිබුණු බලය ලෝකේ කිසිම තැනක අවුරුදු 4මාරක් පාර්ලිමේන්තුවක් බලෙන් තියාගෙන ඉන්නට බෑ. 3න් 2ක් නැතුව 3න් 2කුත් ඕනේ. කොහෙද ඒක තියෙන්නේ?
සාමාන්‍ය සාධාරණ බහුතරයකින් පවා සාමාන්‍ය බහුතරයකින් පවා විසුරුවා හරින්න බැරි ක්‍රමයක් යොදවාගෙන හිටියා. ඒ හින්දා තමයි ඊශ්‍රායලයේ 2019 අවුරුද්දේ තුනක් පැවැත්තුවා. Thank you, sir. Honorable, just a clarification. There seems to be some confusion with regard to President's power to dissolve after 2.5 years. In the English and the Sinhala, there is some inconsistency. I'm only asking, because you said all of the committee stage amendments are on the table, you might have to consider some slight adjustments. Yeah. Will you give us an opportunity even outside to bring that to your notice? Thank you. We will. ඒ අනුව ඉතාමත්ම පැහැදිලි 2019ට පෙර තිබුණු අවුරුදු දෙකමාරට ගෙනල්ලා තියෙන්නේ. ඒක ඒ විදිහටම ඉෂ්ට කරගන්නම්. ඒක යම් කිසි වරදක් තියෙනවා නම් කතා කරලා විසඳ ගන්න පුළුවන්. there is no problem at all in that. So that's So I'll talk to you after this. Garu එයින්ද මම ඉතාමත්ම පැහැදිලිව කියන්නට ඕන ඊශ්‍රායලයේ ඡන්දය බහුතරයක් හදාගන්න බැරි පිටුවන අවස්ථාවේදී තුන් වතාවක් ඡන්දය තියලා දැන් ආණ්ඩුව පිටුවගෙන තියෙනවා. එංගලන්තයේ විශේෂයෙන්ම යුරෝපියන් යුනියන් එකෙන් ඉවත් කිරීම සඳහා ඇතිවෙච්ච ගැටුමේදී පාර්ලිමේන්තුව පොරොක් කරා. ශ්‍රේෂ්ඨාධිකරණය මැදිහත් වෙලා එංගලන්තයේ කිව්වා මේ දින 90කට පාර්ලිමේන්තුව පොරොක් කරන එක කරන්න බෑ කියන එක. ඊළඟ දවසේම ඒ තීන්දුව අරගෙන පාර්ලිමේන්තුව පොරොක් කරගෙන ආපස්සට අරගෙන නමුත් හිටපු බොරිස් ජොන්සන් අගමැතිතුමා සම්පූර්ණ පාර්ලිමේන්තුව විසිරුවා හැරියා අලුත් ඡන්දයකට ගියා ජනතාව තෝරගත්තා. අපිට ඒ බලය බලහත්කාරයෙන් නැති කරලා තිබුණා. ඒ හින්දා 2018 මොනාරි හේතුවක් මත ශ්‍රේෂ්ඨාධිකරණයට තියෙන ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අර්ථ දක්වලා කියන්න තිබුණා නැවත ඔබ කිව්වා නැවත පාර්ලිමේන්තුව කැඳවන්න කියලා. නමුත් ඒකෙන් වෙච්ච හානිය අපි දැක්කා. අද IGP සාක්ෂි දෙනකොට පේනවා එතුමාව ගේන්න ගන්න එපා කිව්වා. අගමැතිතුමාට එන්න එපා කිව්වලු. ජනාධිපතිතුමාට එන්න එපා කිව්වලු. ඉතින් ඔය විදියට පුළුවන් ද රටක් හදන්න? ඒ හින්දා හොඳම දේ තමයි ජනතාව අතර ප්‍රශ්නයක් මතුවෙනවා නම් මේ දෙගොල්ලෝ අතර මේක විසිරුවා හැරලා ජනතාව ඉදිරියට යන එක. ඒ හින්දා ශ්‍රේෂ්ඨාධිකරණය කියලා තියෙනවා මේ සම්බන්ධයෙන් දෙකම බලලා චෙක් ඇන්ඩ් බැලන්ස් එක සලකලා බලලා අවුරුදු 2කමාරකට යන්න කියලා අපි ඒකට එකඟ වෙලා අවුරුදු 2කමාරක් කියන එක අපේ ඊට පෙරම යෝජනාවක් හැටියට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ කියන අඩුපාඩුවක් තියෙනවා නම් we can sort it out. ඊට පස්සේ ඒ හින්දා ගරු කතානායකතුමනි මා ඉතාමත්ම ගෞරවයෙන් ප්‍රකාශ කර සිටින්නේ මේ සියලු සංශෝධන වලින් 1978 විතිමුණු ව්‍යවස්ථාවට වඩා ඉහළට ගිය අලුත් කිසිම බලයක් ලැබෙන්නේ නැහැ. 78ට වඩා අඩු වෙච්ච බලයක් ලැබෙන්නේ. 18ට වඩා අඩු වෙච්ච බලයක් ලැබෙන්නේ. ඉතින් ජනාධිපතිතුමාට මේ බලය තිබුණයි කියලා ප්‍රශ්නයක් නැහැ. ජනාධිපතිතුමා ඒක නිසි පරිදි කළමනාකරණය කරගන්නට ඕන. අනිසි බියක් ඇති කරගන්න අවශ්‍යකුත් නැහැ. ජනාධිපතිවරයාව ඒ චෙක් ඇන්ඩ් බැලන්ස් සඳහා අවශ්‍ය සියලු ප්‍රතිපාදන ව්‍යවස්ථාවේම තියෙනවා. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතුයි. ජනාධිපතිවරයා යම්කිසි වැරදි දෙයක් කරොත් එම ඉම්පීච් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන තියෙනවා. අවුරුදු 5කට පස්සේ ජනතාව ඉදිරියට ගිහිල්ලා මූණ දීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන තියෙනවා. ඒ හින්දා මේ අනිසි බයක් ඇති කරගන්නට ඕනේ නැහැ. නමුත් අපි කියන්නට ඕන මේ ස්වාධීන කොමිසම් සභාව තුලින් තමයි අපේ කරු සරත් ෆොන්සේකා මැතිතුමා කිව්වා IGPට මොනවද වචනයක්. එතුමා තෝරගත්තෙත් ඔය කොමිසම් සභාවෙන් හොයාගත්තෝ මේ ව්‍යවස්ථාදායක සභාව කියන එක කියන්නට ඕන. එතකොට ඒ අනිත් අයට ප්‍රතිපාදන තියෙනවා මම කියපු අයට ඡන්දය පරදිනවා හම්බ වෙන්නේ නැහැ ආය කන්ටෙස්ට් කරන්නේ නැහැ. නමුත් ඔය සිවිල් සමාජයෙන් කියලා ආපු අය ඒ සම්බන්ධයෙන් වග කියනවද? කිසිම වගකීමක් නැහැ. මේ විදියට යන්න පුළුවන්ද? මේ විදියට රටක් හදන්න පුළුවන්ද? ඊට පස්සේ මම අහන්න කැමතියි අර නිශාන්ත සිල්වා කියලා පුද්ගලයෙක් හිටියා. එතුමා අනවශ්‍ය විදියට නඩු වලට පැටලෙනවයි කියන එක තේරුම් අරගෙන එතුමා ඉවත් කරන්නයි කියලා ඒ කාලේ හිටපු IGP ඉල්ලුවා. ව්‍යවස්ථාදායක සභාව මැදිහත් වෙලා ඒක නැවතුවා. නැවතුවට පස්සේ ආණ්ඩුව මාරු වුණාම දවස් 2ක් ගියේ නෑ මේ මිනිස්සයා යනවා ලංකාව අතෑරලා කොහෙද කියලා. කවුද වගේ කියන්නේ? ඒ හින්දා ඒ විදියට රටක් පාලනය කරන්නට බෑ. මම අහන්න කැමති කරු සරත් ෆොන්සේකා මැතිතුමාගෙන් ඔබතුමා ඉන්න කාලෙදී ඔබතුමා කීප දෙනෙක් හමුදාවේ සීනියොරිටි එක අමතක කරලා දාලා තරුණ අය කීප දෙනෙක් අරගත්තා. අරගෙන රෙකමන්ඩ් කරාම අපොයින්ට් කරා. ඒ විදියට දැන් කරන්න ගියොත් එහෙම පොලිසිය මොනවද වෙන්නේ? අර කොමිෂන් එක ගිහිල්ලා ඒ සම්බන්ධයෙන් විවිධ නියෝග දෙනවා. අද SSPලා වැඩියෙන්ම ජීවත් වෙන්නේ
මේ පොලිස්ථානවල නෙවෙයි ඒ අය වැඩියෙන්ම ජීවත් වෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණේ නඩු පිට නඩු SSP ලා නඩු දානවා SP ලා නඩු දානවා ASP ලා නඩු දානවා ඒ හින්දා ඔව් මොන්සේක මන්තුමා. ගරු ඇමැත්තුමා හමුදාය කරන විදිහට පොලිසිය කරන්න බෑ. හමුදාවට වෙනම ක්‍රියාදාමයක් තියෙනවා. ඒවා කරන්න බෑ රජයේ සේවයේ. හරි බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි එතුමා කරගෙන. ඒ බොහොම ස්තුතියි. පොලිසිය කළ යුතු ආකාරය 19ට පෙර කරපු ආකාරය ඔබතුමා කියන්නේ 19 යටතේ කරපු ආකාරය නිවැරදි කියලාද? නිශාන්ත සිල්වා නැවත කැඳවපු එක හරි කියලාද? පූජිත් ජයසුන්දර මැතිතුමාව පත් කරපු එක හරි කියලාද? ඒකෙන් ලැබුණු ප්‍රතිඵල හොඳයි කියන එකද? ඒ හින්දා තමයි මේව වෙනස් කරන්නට අවශ්‍ය. අවසාන වශයෙන් වැදගත්ම දේ ගරු ආගමැතිතුමනි ගරු කතානායකතුමනි අවසාන වශයෙන් ඕනෑම ව්‍යවස්ථාවක් තියෙන්නට ඕන ජනසාවකගේ සුභසිද්ධිය සඳහා. රජයකින් බලාපොරොත්තු වන දේවල් රාශියක් තියෙනවා. කොමිසම් දාලා අලංකාර කරන එකවත් මිනිස්සුන්ට කීප දෙනෙකුට රස්සා දෙන එකවත් තමුන්ගේ හිතවතුන්ව ඒ කමිෂන් වලට දාන එක නෙවෙයි ජනතාව බලාපොරොත්තු වෙන්නේ. ජනතාව බලාපොරොත්තු වන්නේ සීර්ඝ සංවර්ධනයකට යටි යොමු කරන එක. ජනතාව බලාපොරොත්තු වෙන්නේ ජාතික ආරක්ෂාව තවුරු කරගන්න එක. ජනතාව බලාපොරොත්තු වන්නේ මේ රටින් මත්ද්‍රව්‍ය තුරන් කරන එක. ජනතාව බලාපොරොත්තු වන්නේ මේ රටින් අපරාධ නැති කරන එක. ජනතාව බලාපොරොත්තු වන්නේ මිනිස්සු අතර සාමය සමගිය ඇති කරලා ජාතීන් අතර සුවල්තාවය වර්ධනය කරන එක. ඒක මේ කොමිසම් දාලා විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. ඒ ප්‍රශ්නයට මූණ දීලා නායකත්වය අරගෙන ඩිසිෂන් අරගෙන කරන්නට ඕන. ඒ හින්දා මා විශේෂයෙන්ම ඔබතුමාගේ ගරු අවධානය ඒ සම්බන්ධයෙන් යොමු කරනවා. මම එක කරුණක් විතරක් උපුටලා දක්වලා නිහඬ වෙන්න බලාපොරොත්තු වෙනවා. කරු කතානායකතුමනි විශේෂයෙන්ම වින්ස්ටන් චර්චිල් හිටපු එංගලන්තයේ අගමැතිතුමා කියනවා never worry about action but only about inaction. මේ අපි මේ පටලවගෙන තියෙන්නේ මිනිසුන්ට වැඩ කරන්න නෙවෙයි නොකර ඉන්නේ කොහොමද කියන එකට උත්තර දෙන්න. නමුත් විධායකයා තෝරගන්නේ රජයක් තෝරගන්නේ ඇමති මණ්ඩලයක් තෝරගන්නේ ජනාධිපතිව එක්ක තෝරගන්නේ වැඩ කරන්න මිසක් එක එක හේතු දක්වන්න නෙවෙයි කියන එක ප්‍රකාශ කරමින් එම නිසා ජනතාවට අහිතකර කිසිදු දෙයක් මේ 20 වන සංශෝධනයේ නැති බවත් මේ 20 වන සංශෝධනයෙන් වන්නේ වඩා කාර්යක්ෂම රාජ්‍ය පාලනයකට අවශ්‍ය වටපිටාව සලසා දෙන එක විතරයි කියන එකත් ප්‍රකාශ කරමින් මම නිහඬ වෙනවා.